අයිබෝවන් අද මම ඔබට සරල රේඛාව කියන මාතෘකාව ගැන කතා කරන්නයි හදන්නේ. මාතෘකාව සරල රේඛාව. දැන් ඔබට සරල රේඛාව ගැන කතා කරන්න හදනකොට ඛණ්ඩාංග ජ්‍යාමිතිය කියන පදනම අවශ්‍යයි. විෂය නිර්දේශයේ ඒක තියෙන්නේ මුලින් උගන්වන්න. හැබැයි මම ඒක අතහැරලා මේ විෂය ඉගෙනුවොත් මුලින් වැඩ කරපු නැති දරුවෙකුට විෂය අල්ලගන්න බැරි වෙනවා. ඒ නිසා මම ඒ ටිකත් එක්කම විෂය ගොඩනගාගෙන යන්නම්. බලන්න. මේ ඛණ්ඩාංග ජ්‍යාමිතිය කියන විෂය තුලදී අපි ගන්නවා එකිනෙක ලම්බක අක්ෂ දෙකක්. එකක් තිරස් වෙන්නයි අනිත් රේඛාව සිරස් වෙන්නයි. මේ විෂයේදී අපේ තිරස් රේඛාව x අක්ෂය ලෙස ගන්නවා, සිරස් රේඛාව y අක්ෂය ලෙස ගන්නවා. මම මෙහිම කිව්වම ඔබ මගෙන් අහයි ඔය කියන්නේ අර පුංචි කාලේ O level පන්තිවලදී ප්‍රස්සාර අඳින්න ගත්ත xy අක්ෂ දෙකමද කියලා. ඇත්තෙන්ම අපි ඒකම තමයි මේ ටිකක් විස්තර කරලා කියන්නේ. බලන්න. ඡේදන ලක්ෂය ගන්නවා O කියලා. දැන් බලන්න. අපි මේ ඡේදන ලක්ෂය O කියලා අරගෙන ඔබ ආයේ ඇයි මේ Oම දැම්මේ වෙන අකුරක් දාන්න බැරිද කියලා. ඉංග්‍රීසි මාධ්‍යෙන් ඔය ලක්ෂයට කියන්නේ මේ වචනේ ඔරිජින් කියලා. ඒකේ මුල් අකුර තමයි අපි මෙතෙන්ට දාන්නේ මේ විශේෂ සිරිතක් ලෙස. බලන්න. අපි ඛණ්ඩාංග ජ්‍යාමිතිය කියන විෂයේදී මේ xy තලයේ තියෙන කිසියම් p ලක්ෂයක් වෙතට යන්නට උත්සාහ කරනවා. කිසියම් p ලක්ෂයක් වෙතට යන්න උත්සාහ කරනවා. අපි එහෙම කරනකොට අපි කරන්නේ p වලින් අපි x අක්ෂයට අභිලම්බයක් අඳිනවා. ඒ අභිලම්බයේ අඩිය m කියලා ගන්නවා. දැන් බලන්න අපිට O වල ඉඳලා P වලට යන්න ඕනෙකොට මේ විෂය තුලදී අපිට ඉඩ දෙනවා O වල ඉඳලා P වලට යනකොට x අක්ෂයට සමාන්තරව යන්නයි y අක්ෂයට සමාන්තරව යන්නයි. මේ විෂයේදී ඉඩ දෙන්නේ x අක්ෂයට සමාන්තරව යන්නයි y අක්ෂයට සමාන්තරව යන්නයි. x අක්ෂයට සමාන්තරව යන දුර ප්‍රමාණය අපි ගන්නවා x කියලා. y අක්ෂයට සමාන්තර වෙන දුර ප්‍රමාණය මේ උස අපි ගන්නවා y කියලා. එහෙම අරගෙන මේ ලක්ෂයේ ඛණ්ඩාංග අර්ථ දක්වා ගන්නවා x, y කියලා. ඔය ලක්ෂයේ ඛණ්ඩාංක අර්ථ දක්වා ගන්නවා x, y කියලා. බලන්න. අපි මේ රූප සටහන බැඳ ගන්න ඕනේ. වට පුළුවන් වීඩියෝ එක නවත්තලා ඇඳ ගන්න. ඇඳගෙන ආයි විශේෂයට එන්න. බලන්න මෙතනදී OM සමානයි x සහ MP සමානයි y ලෙස ගත් විට P ලක්ෂයේ ඛණ්ඩාංක P x, y ලෙසින් අර්ථ දක්වා ගන්නවා හඳුන්වා ගන්නවා. P ලක්ෂයේ ඛණ්ඩාංක x, y ලෙසින් හඳුන්වා ගන්නවා. ලක්ෂික ඛණ්ඩාංක බලන්නමයි. O වල ඉඳලා Pට යනකොට x අක්ෂයට සමාන්තරව ගමන් කරන දුර නැත්නම් තිරස් දුර x, සිරස් උස y වෙනකොට මේ ලක්ෂ්‍ය ඛණ්ඩාංක අපි ගන්නවා x, y කියලා.
තිරස්තුර x වෙනකොට සිරස් උස y වෙනකොට ලක්ෂ්‍ය ඛණ්ඩාංක ගන්නවා x, y කියලා. අපි ඕක ওই වගේ අඳුන්වලා ඊළඟට කතා කරන්න හදනවා සරල රේඛාවක් කියලා. සරල රේඛාව කියන මාතෘකාව. ලියාගන්න උපමාතෘකාවක්. රේඛාව සරල රේඛාව නෙමෙයි රේඛාව. රේඛාවක් අර්ථ දක්වන්නේ කොහොමද? අපිට අවශ්‍යයි රේඛාවක අර්ථ දැක්වීම ගන්න. ඔබ මට කියන්න රේඛාවක් කියන්නේ මොකක්ද කියලා. බලන්න. සමහර වෙලාවට කෙනෙක් ඔබට අර්ථ දක්වන්න පුළුවන්. රේඛාවක් කියන්නේ ලක්ෂ්‍ය දෙකක් අතර දුරක් විදියට. එතනදී ඒ අර්ථ දැක්වීම අසාර්ථකයි. මොකද රේඛාවක් දුරක් කියලා ගන්න බෑ. රේඛාවක් කියන්නේ චිත්‍රයක්. දුරක් රේඛාවක් නෙමෙයි. රේඛාවක් කියන්නේ යම් ඇඳෙන චිත්‍රයක්. තලයක් මත ඇඳෙන චිත්‍රයක්. දුරක් නෑ. දුර රේඛාවක් නෙමෙයි. අපි මෙහෙම කියනවා. අපි ගමු P කියලා ලක්ෂයක්. ඔය P ලක්ෂය චලනය වෙනකොට P ලක්ෂයේ පතය අපි අර්ථ දක්ව ගන්නවා රේඛාවක් ලෙස. ලියන්න රේඛාවක අර්ථ දැක්වීම. චලනය වන ලක්ෂයක පතය රේඛාවක් ලෙසින් අර්ථ දැක්වේ. චලනය වන ලක්ෂයක පතය රේඛාවක් ලෙසින් අර්ථ දැක්වේ. එක දාලා ලියන්න රේඛාව චලනය වන්නේ නියත දිශාවකට නම්. එක දාලා ලියන්න රේඛාව ලක්ෂයේ චලනය වන්නේ සමවෙන්න ලක්ෂයේ චලනය වන්නේ නියත දිශාවකට නම් ලක්ෂයේ පතය සරල රේඛාවක් ලෙසින් හඳුන්වයි. ලක්ෂයේ චලනය වන්නේ නියත දිශාවකට නම් ලක්ෂයේ පතය සරල රේඛාවක් ලෙසින් හඳුන්වයි. දෙක ලක්ෂය විචල්්‍ය දිශාවකට ගමන් කරන විට ලක්ෂයේ පතය වක්‍ර රේඛාවක් ලෙසින් හඳුන්වයි. ලක්ෂය විචල්්‍ය දිශාවකට ගමන් කරන විට ලක්ෂයේ පතය වක්‍ර රේඛාවක් ලෙසින් හඳුන්වයි. මේක සරල රේඛාව, මේක වක්‍ර රේඛාව. වක්‍ර රේඛාව ලෙස එනකොට වක්‍ර රේඛාව ලෙස එනවා වෘත්තය, පරාබලය, එලිප්ස මූලික වශයෙන්. වෘත්තය සරල රේඛාව වෘත්තයේ විභාගෙන්නේ එක ගානක් විදියට. ශුද්ධ ගණිත එක ප්‍රශ්න පත්‍රයේ ගානක් සරල රේඛාව වෘත්තය. මම සරල රේඛාව ගැන කතා කරලා ඊළඟට වෘත්තයට යන්නම්. ඊළඟ දේශන පද්ධතියකදී බලන්න සරල රේඛාවක ස්වභාවය ගැන කතා කළේ. ඊළඟට මාතෘකාවක් ලියන්න රේඛාවක සමීකරණය. රේඛාවක සමීකරණය. ඊළඟ මාතෘකාව රේඛාවක සමීකරණය. දැන් බලන්න මම රේඛාවක් අඳිනවා මෙන්න මේ වාගේ. ඔය P ලක්ෂය හරහා යන්න. එතකොට ඒ රේඛාව මත ලක්ෂයක ඛණ්ඩාංක xy වෙනවා. අපි රේඛාවක් මෙන්න මෙහෙම අර්ථ දක්වනවා. රේඛාවක් මත ලක්ෂයක ඛණ්ඩාංක xy වන විට එම රේඛාව විස්තර කෙරෙන පරිදි ගන්න x සහ y අතර සම්බන්ධයක්. y අතර සම්බන්ධයක්.
අපි හඳුන්වනවා රේඛාවක් විදියට. මේක කට් ලියගන්න. රේඛාවක් මත විචල්්‍ය ලක්ෂයක ඛණ්ඩාංක x, y වන විට එම රේඛාව විස්තර කෙරෙන පරිදි ගනු ලබන x සහ y අතර සම්බන්ධයක්. එම රේඛාව විස්තර කෙරෙන පරිදි ගනු ලබන x සහ y අතර සම්බන්ධයක්. එම රේඛාවේ සමීකරණය ලෙසින් හඳුන්වයි. එම රේඛාවේ සමීකරණය ලෙසින් හඳුන්වයි. ගණිත ගැටලු වල නිතර මේ ලාක්ෂණිකය මතුවෙනවා. රේඛාවක සමීකරණය ගාන කෙනා මොකක් හරි රේඛාවක් ගැන කතා කළා ඒ රේඛාවේ සමීකරණය ගොඩනගා ගන්න. අපි කියනවා ඒ රේඛාව මත විචල්්‍ය ලක්ෂයක ඛණ්ඩාංක x, y නම් එම රේඛාව විස්තර වෙන පරිදි ගනු ලබන x සහ y අතර සම්බන්ධයක්. එම රේඛාවේ සමීකරණය කියලා මායිත් කියනම් රේඛාවක් මත විචල්්‍ය ලක්ෂයක ඛණ්ඩාංක x, y වන විට එම රේඛාව විස්තර වෙන පරිදි ගනු ලබන x සහ y අතර සම්බන්ධයක් රේඛාවේ සමීකරණ ලෙස හඳුන්වනවා. ඊළඟට ලියන සරල රේඛාවක සමීකරණය. සරල රේඛාවක සමීකරණය. සරල රේඛාවක සමීකරණය. මෙම තර ලකුණක් දාන්න. ලියන්න මෙහෙම. y අක්ෂය මත අපි ඉස්සෙල්ලා මෙහෙම කතා කරමු බලන්න. මම ගන්නවා y අක්ෂය. මම ගන්නවා x අක්ෂය. ලියන්න එපා ඉස්සෙල්ලාම අදහස ගන්න. අපි ගන්නවා y අක්ෂය මත c දුරක් කපා හරිමින් නියත දිශාවකට චලනය වන ලක්ෂයක පතේ සමීකරණය ගැන කතා කරනවා. y අක්ෂය මත c දුරක් කපා හරිමින් නියත දිශාවකට චලනය වන ලක්ෂයක පතේ සමීකරණය ගැන කතා කරනවා. y අක්ෂය මත c දුරක් කපා හරිමින් ධන c දුරක් කපා හරිමින් මේ කෝණේ ගමු θ කියලා නියත දිශාවකට චලනය වන ලක්ෂයක පතය. ලියන්න මෙහෙම. y අක්ෂය මත c දුරක් කපා හරිමින් y අක්ෂය මත c දුරක් කපා හරිමින් නියත දිශාවකට චලනය වන ලක්ෂයක පතේ සමීකරණය සලකමු. බලන්න මේ ලක්ෂ්‍ය පතේ සමීකරණය ඕනේ. ඔන්න අර්ථ දැක්වීම. රේඛාවක සමීකරණය කියන්නේ මොකද්ද? රේඛාවක් මත විචල්්‍ය ලක්ෂයක ඛණ්ඩාංක x, y වෙනකොට එම රේඛාව විස්තර කරන පරිදි ගනු ලබන x සහ y අතර සම්බන්ධයක්. බලන්න. රේඛාවක් මත විචල්්‍ය ලක්ෂයක ඛණ්ඩාංක x, y වෙනකොට එම රේඛාව විස්තර කෙරෙන පරිදි ගනු ලබන x සහ y අතර සම්බන්ධයක් අපිට ඕනේ. තිරස් දුර x, සිරස් උස y. බලන්න. දැන් අපි කොහොමද ওই රේඛාව මත විචල්්‍ය ලක්ෂයක ඛණ්ඩාංක x, y වෙනකොට රේඛාව විස්තර කෙරෙන x සහ y අතර සම්බන්ධයක් ගන්නෙ? අපි මෙහෙම කරනවා. මේ ලක්ෂ්‍ය අපි ගමු L කියලා. තිරස් රේඛාවක් අඳිනවා L සිට
අපි ගනිමු මේ ලක්ෂයේ m හිදී මුණ ගැහෙනවා කියලා. මේක ඍජු කෝණේ. මේ කෝණේ θ නම් මේ කෝණේ θ. අපි ගන්නවා බලන්න PLM ත්‍රිකෝණේ ජ්‍යාමිතියෙන් PLM ත්‍රිකෝණයෙන් කෙටියෙන් කිව්වොත් බලන්න tan θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. PM සම්මුඛ tan θ කියලා කියන්නේ සම්මුඛ පාදයේ PM බෙදීම බද්ධ පාදය ML tan θ වලගේ සමාන වෙනවා. බලන්න මෙතනදී මේ මුළු දුර ප්‍රමාණය y වෙනකොට බලන්න මේ මුළු දුර ප්‍රමාණය y වෙනකොට මෙන්න මේ ටික c නම් මෙන්න මේ දුර පරතරය කොච්චරක් වෙනවද? y වලින් c අඩු කළාම එනවා y ඍණ c. මේ දුර ප්‍රමාණය x වෙනකොට මෙන්න මේ දුර ප්‍රමාණය වෙන්නේ xමයි. එබනම් බලන්න tan θ වලගේ සමාන වෙනවා pm කියන්නේ y ඍණ c. pm කියන්නේ y ඍණ c බෙදීම ml කියලා කියන්නේ x. හරස් වැඩි කරන්න ලැබෙනවා tan θ වරක් x සමානයි y ඍණ c. බලන්න tan θ වරක් x ඍණ c අනිත් පැත්තට දාමු සමාන වෙනවා y ට. අපි ඕකම ලියමු y සමාන වෙනවා tan θ වරක් x ධන c ට. tan θ බලන්න අපි සරල රේඛාවෙදී මේ රේඛාව x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණයේ ටැන්ජන්ටය tan θ අපි හඳුන්වනවා රේඛාවේ අනුක්‍රමණය m කියලා. පළවෙනි ලියන්න රේඛාවේ අනුක්‍රමණය m සමානයි tan θ ලෙස ගත් විට රේඛාවේ සමීකරණය y සමානයි mx ධන c වෙනවා. රේඛාවේ සමීකරණය y සමානයි mx ධන c වෙනවා. බලන්න සරල රේඛාවේ සමීකරණය y සමානයි mx ධන c වෙනවා. මේ m කියලා කියන්නේ රේඛාවේ අනුක්‍රමණය. අපි c ට කියනවා අන්තඛණ්ඩය කියලා. c ට අපි කියනවා රේඛාවේ අන්තඛණ්ඩය කියලා. අන්තඛණ්ඩය මෙන්න මේ සරල රේඛාවේ සමීකරණය අපි හඳුන්වනවා සරල රේඛාවක අනුක්‍රමන අන්තඛණ්ඩ ආකාරය කියලා. මේ සමීකරණය හඳුන්වනවා සරල රේඛාවක අනුක්‍රමන අන්තඛණ්ඩ ආකාරය කියලා. හොඳට මතක තියාගන්න අනුක්‍රමණය කියන්නේ මොකද්ද? රේඛාව x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණයේ ටැන්ජන්ටය. රේඛාව x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණයේ ටැන්ජන්ටය.
ඊළඟට මාතෘකාවක් ලියන්න සරල රේඛාවක රේඛීය ආකාරය සරල රේඛාවක රේඛීය ආකාරය මෙහෙම කියනවා සරල අපි කියනවා ax ධන by ධන c සමානයි බිඳුව කියලා අරගෙන අපි මේකට කියනවා සරල රේඛාවේ රේඛීය ආකාරය කියලා. ඔබ මගෙන් එකපාරම ආවා මගෙන් එකපාරමයි. ඒක කොහොමද එකපාර ආවේ? එහෙම කොහොමද වුනේ? අපි එහෙම දන්නේ. ඔයා නම් එහෙම ගත්තා කියාවි. අපි දැනට මෙහෙම ගමු. මේ වාගේ ආකාරයක් x ධන by ධන c විස්තර කරමු. මම මේක නැවත සකස් කරනවා by සමානයි මේ ax මෙතනට ගන්න. ඍණ ax වෙනවා. c මෙතනට ගන්න. ඍණ c වෙනවා. ඔය මුළු සමීකරණයම b වලින් බෙදාගෙන යමු. ත්‍රිණ y වලගේ සමාන වෙනවා ඍණ a බෙදීම b වරක් x ඍණ c බෙදීම b කියලා. බලන්න. මෙන්න මේ කොටස හැසිරෙනවා අනුක්‍රමණයේ m වගේ මේ කොටස හැසිරෙනවා අන්තඛණ්ඩය c වගේ. බලන්න මේකත් සරල රේඛාවක් y සමාන mx ධන c මතක තියාගන්න. එතකොට මේකත් සරල රේඛාවක් අපි මේක නිරූපණය කරනවා සරල රේඛාවක රේඛීය ආකාරය කියලා. මතක තියාගන්න එතනදී එන්නේ x වල දර්ශකය එකයි y වල දර්ශකය එකයි. x වල පළවෙනි බලය y වල පළවෙනි බලය. සරල රේඛාවක රේඛීය ආකාරය. ඔන්න හොඳට මතක තියාගන්න මේ වාගේ රේඛාවක් ගත්තම අනුක්‍රමණය වෙන්නේ ඍණ a බෙදීම b. මේ වාගේ රේඛාවක් ගත්තම අනුක්‍රමණය වෙන්නේ ඍණ a බෙදීම b. හිතන්න රේඛාවක් ඔයා ගන්නවා 7x ධන 4y ධන 3 සමාන බිඳුව. මේ රේඛාවේ අනුක්‍රමණය මොකද්ද? ඍණ a බෙදීම b. මේ රේඛාවේ අනුක්‍රමණය වෙන්නේ මොකද්ද? ඍණ 7 බෙදීම 4. ඊළඟ මාතෘකාව ලියන්න රේඛාවක අනුක්‍රමණය. ඊළඟ මාතෘකාව ලියන්න රේඛාවක අනුක්‍රමණය. ඒ යටතේ ලියන්න px1, y1 සහ qx2, y2 ලක්ෂ්‍ය යාකරන රේඛාවක අනුක්‍රමණය සලකන්න. ලියාගන්න මාතෘකාවක් px1 y1 සහ qx2 y2 ලක්ෂ්‍ය යාකරන රේඛාවක අනුක්‍රමණය සලකන්න. බලන්න අපි ගන්නවා y අක්ෂය x අක්ෂය. ඔය y x අක්ෂ පද්ධතිය මත අපි ලක්ෂයක් ගන්නවා p ඛණ්ඩාංක x1 y1 ලක්ෂයක් ගන්නවා q ඛණ්ඩාංක x2 y2 ඔය p q යාකරන රේඛාවේ අනුක්‍රමණය ගන්න ඕනේ. PQ යාකරන රේඛාවේ අනුක්‍රමණය ගන්න ඕනේ. ඔබට මතක ඇති රේඛාවක අනුක්‍රමණය කියන්නේ මොකද්ද? ඒ රේඛාවේ x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණේ ටැන්ජන්ටය. බලන්න. ඒ රේඛාව x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණේ ටැන්ජන්ටය. නම් රේඛාව මේ වාගේ දීර්ඝ කරලා මේ කෝණය θ කියලා ගන්නත් පුළුවන්.
අපි මෙහෙම ගන්නවා බලන්න. මේ ලක්ෂයේ ඛණ්ඩාංක x1 y1 කියන්නේ මෙතනින් අභිලම්බයක් ඇන්දොත් x අක්ෂයට තිරස් දුර ගන්නවා x1 කියලා, සිරස් උස ගන්නවා y1 කියලා. මේ ලක්ෂය ගන්නවා o කියලා. ඊළඟට මේ q ලක්ෂයේ ඛණ්ඩාංක x2 y2 කියලා ගන්නකොට තිරස් දුර x2 සිරස් උස y2 කියලා ගන්නකොට අපි මේ රේඛාව දීර්ඝ කරමු. මේ ලක්ෂයේ ගම්මු L කියලා, මේක ඍජු කෝණයක්. දැන් බලන්න රේඛාවේ අනුක්‍රමණය කියන්නේ tan θ m ලියන්නේ එවිට tan θ සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය QL බෙදීම LP. tan θ කියන්නේ m අනුක්‍රමණය සමානයි QL. බලන්න QL බලන්න QL වලගේ මෙන්න මේ මුළු දුර y2 වෙනකොට මේ ටික y1 නම් මේ පරතරය ඔබට ඇඟෙන් උත්තරේ එන්න ඕනේ. මුළු දුර y2 වෙනකොට මේක y1 නම් මේ ටික y2 ඍණ y1 PL වෙන්නේ බලන්න මේ මුළු දුර x2 වෙනකොට මේ ටික x1 නම් මේ පරතරය වෙන්නේ x2 ඍණ x1. දැන් රේඛාවේ අනුක්‍රමණය නම y2 සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1. රේඛාවේ අනුක්‍රමණය මේකවා කටපාඩමින් මතක තියාගන්න ඕනේ. මගේ ඉගෙනීම් අත්දැකීම තුල මම මෙන්න මෙහෙම කතා කරනවා. ඔයා පාඩම් කරගන්න මේක රේඛාවේ අනුක්‍රමණය ලියන්න කිත් පාඩම් කරන්න එපා. y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1 කියලා ගණන් වල යොදා ගන්න ගියාම වඩා ප්‍රායෝගිකයි. මතක තියාගන්න අනුක්‍රමණය කියන්නේ y ඛණ්ඩාංක වල පරතරය බෙදීම x ඛණ්ඩාංක වල පරතරය. y ඛණ්ඩාංක වල පරතරය බෙදීම x ඛණ්ඩාංක වල පරතරය. ඊළඟ මාතෘකාව ලියන්න රේඛාවක සමීකරණය එහි අනුක්‍රමණය ඇසුරෙන් ප්‍රකාශ කළ හැක. රේඛාවක සමීකරණය එහි අනුක්‍රමණය ඇසුරෙන් ප්‍රකාශ කළ හැක. යටින් ගිර කැඳලා මාතෘකාවක් කරන්න. ලියන්න px1, y1 සහ qx2, y2 යා කරන රේඛාවක px1 y1 සහ qx2 y2 යා කරන රේඛාවක සමීකරණය සලකමු. බලන්න අපිට ගන්න අවශ්‍යයි p මෙහෙම ගන්නම් p x1, y1 qx2, y2 රූපය ගන්න.
රූපය ඇඳ ගන්න. බලන්න. ඔව්. ඔබට මතකද කියන්න බලන්න. මොකද්ද රේඛාවක් කියලා කියන්නේ? රේඛාවක සමීකරණය කියලා කියන්නේ මොකද්ද? මතකද? රේඛාවක් මත විචල්්‍ය ලක්ෂයක කණ්ඩාංක xy වෙනකොට ඒ රේඛාව විස්තර කරන පරිදි ගන්න x සහ y අතර සම්බන්ධයක්. මතකද? ওই රේඛාව මත විචල්්‍ය ලක්ෂයක් අපි ගමු m කියලා. ওই රේඛාව විචල්්‍ය ලක්ෂයක කණ්ඩාංක x, y වෙනකොට බලන්න. ওই රේඛාව විස්තර වෙන පරිදි ගන්න x සහ y අතර සම්බන්ධයක්. රූපේ ජ්‍යාමිතියෙන් බලන්න m තියෙන්නේ මේ රේඛාව මත. එනම් QP රේඛාව කිව්වත් MP රේඛාව කිව්වත් දෙකම එකයි. එනිසා අපි කියනවා අනුක්‍රමණය QP. අනුක්‍රමණය QP සමානයි අනුක්‍රමණය MP. අනුක්‍රමණය QP සමාන වෙනවා අනුක්‍රමණය MPට. අනුක්‍රමණය QP සමාන අනුක්‍රමණය MP. ඔය ළමයි ලක්ෂ දෙකක් යා කරන රේඛාවක අනුක්‍රමණය කියන්නේ y ඛණ්ඩාංකවල පරතරය බෙදීම x ඛණ්ඩාංකවල පරතරය. දැන් බලන්න එතකොට අනුක්‍රමණය QP කියන්නේ y ඛණ්ඩාංකවල පරතරය බෙදීම x ඛණ්ඩාංකවල පරතරය. MP රේඛාවේ අනුක්‍රමණය y ඛණ්ඩාංකවල පරතරය y ඍණ y1 බෙදීම x ඛණ්ඩාංකවල පරතරය x ඍණ x1. අපි ගනිමු y ඍණ y1 බෙදීම x ඍණ x1 සමානයි. මේ y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1 වෙනුවට දාමු අනුක්‍රමණය m කියලා. දැන් බලන්න. එතකොට මේ සමීකරණය සැකසෙනවා y ඍණ y1 සමානයි m වරක් x ඍණ x1 කියලා. අපි මේ රේඛාව මේ සමීකරණය සාධාරණීයකරණය කරනවා. අපි මේ රේඛාව වඩා සාධාරණ ආකාරයකට ලියන්නට උත්සාහ කරනවා. බලන්න අපි මේ රේඛාව වඩා සාධාරණ ආකාරයකට ලියන්න උත්සාහ කරනවා. අපි ගන්නවා මෙන්න මෙහෙම. රේඛාව මේ භාගය අරගෙන රේඛාව මත පොදු ලක්ෂය x1 y1 නැතුව ගන්නවා x බිඳුව y බිඳුව කියලා. අනුක්‍රමණය මේ විදිහටම තියෙනවා. දැන් රේඛාවේ සමීකරණය එනවා y ඍණ y1 වෙනුවට y බිඳුව එනවා සමානයි m වරක් x ඍණ x1 වෙනුවට x බිඳුව එනවා. බලන්න සරල රේඛාවේ සමීකරණය අනුක්‍රමණය ඇසුරෙන් විස්තර කරනවා. සරල රේඛාවේ සමීකරණය අනුක්‍රමණය ඇසුරෙන් විස්තර කරනවා. බලන්න. ඔන්න මතක තියාගන්න සරල රේඛාවක සමීකරණය අනුක්‍රමණය ඇතුරෙන් විස්තර කරාම අනුක්‍රමණය ඇසුරෙන් විස්තර කරාම y ඍණ y බිඳුව සමානයි m වරක් x ඍණ x බිඳුව.
දැන් බලන්න අපි මෙතෙක් වෙලා කරපු විෂය කොටස සාරාංශ කරන්න ගියොත් බලන්න සරල රේඛාවක සමීකරණය සරල රේඛාවක සමීකරණය ආකාර තුනකින් විස්තර වෙනවා. සරල රේඛාවක සමීකරණය ආකාර තුනකින් විස්තර වෙනවා. මුලින්ම ගන්නවා අනුක්‍රමණ අන්තක්ඛණ්ඩාකාරය මුලින්ම කතා කළා. ඊළඟට ගත්ත රේඛීය ආකාරය ax ධන by ධන c සමානයි බිඳුව. අනිත් ආකාරය මොකද්ද? y ඍණ y බිඳුව සමානයි m වරක් x ඍණ x බිඳුව. දැන් සල් රේඛාව විෂය තුල ඉන්න ඔබට සමාලයට මේ සමීකරණය හුරු නැතිද මන්දා? හැබැයි මතක තියාගන්න මගේ මේ අවුරුදු 45ක ගුරු අධ්‍යක්ීම තුල මම ඔබට කියනවා ගණන්වල සල් රේඛාව ගණන්වල නිතරම පාවිච්චි වෙන අවස්ථාවක් y ඍණ y බිඳුව සමානයි m වරක් x ඍණ x බිඳුව මතක තියෙන්නම ඕනේ. එතන බලන්න සල් රේඛාව විස්තර කරන ආකාර තුනයි. අනුක්‍රමණ අන්තක්ඛණ්ඩාකාරයේ රේඛීය ආකාරයේ වෙනකොට x වල තියෙන පළවෙනි බලය y වල තියෙන පළවෙනි බලය. ඊළඟට රේඛාවේ සමීකරණය ලියන්න පුළුවන් y ඍණ y බිඳුව සමානයි m වරක් x ඍණ x බිඳුව. ඔබ මේ චිත්‍රය අඳ ගන්න. ඊළඟ මාතෘකාව ලියන ලක්ෂ දෙකක් යා කරන රේඛාවක දිග. ලක්ෂ දෙකක් යා කරන රේඛාවක දිග. ඒ අතේ ලියන්න px1, y1 සහ qx2 y2 ලක්ෂ යා කරන රේඛාවේ දිග සලකමු. රේඛාවේ දිග සලකමු. ලක්ෂ දෙකක් යා කරන රේඛාවේ දිග සලකමු. බලන්නමයි. ඔය PQ ලක්ෂ දෙක මේ වාගේ ගමු. P ලක්ෂය ගන්නවා खंडांक x1, y1 වෙන්න. q ලක්ෂය ගන්නවා खंडांक x2, y2 වෙන්න. දැන් මාතෘකාව මොකක්ද? px1 y1 qx2 y2 ලක්ෂයා කරන රේඛාවක දිග. අපි මෙහෙම කරනවා. අපි අරගන්නවා y අක්ෂය අපි අරගන්නවා y අක්ෂය x අක්ෂය y අක්ෂය x අක්ෂය බලන්න මේ ලක්ෂ්‍ය ඛණ්ඩාංක x1 y1 වෙනකොට මූල ලක්ෂ්‍ය O තිරස් දුර x1 වෙනවා සිරස් උස y1 වෙනවා. මේ ලක්ෂ්‍ය ඛණ්ඩාංක x2 y2 වෙනකොට මිත්‍රස් දුර x2 වෙනවා
සිරස් උස්ස y දෙක වෙනවා. අපිට අවශ්‍ය ওই ලක්ෂ දෙක යා කරන රේඛාවේ දිග ගන්න. අපිට අවශ්‍ය ওই ලක්ෂ දෙක යා කරන රේඛාවේ දිග ගන්න. අපි මෙහෙම කරනවා. අපි P වල ඉඳලා මේ රේඛාවට ලම්බකයක් අඳිනවා. අභිලම්බයේ අඩිය ගම්මු M කියලා. එතකොට පයිතගොරස් ප්‍රමේය මේ ත්‍රිකෝණයේදී යෙදුවම අපි කියමු PQM ත්‍රිකෝණයේ ජ්‍යාමිතියෙන් PQM ත්‍රිකෝණයෙන් හිතින් කිව්වොත් බලන්න මම මේ ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය ආදේශ කළාම කර්ණයේ වර්ගය සමාන වෙනවා මේ පාද දෙකේ වර්ගවල ඓක්‍යයට. PQ වර්ගය සමාන වෙනවා PM වර්ගය ධන MQ වර්ගයට. PM වර්ගය ධන MQ වර්ගයට. ආයෙත් බලන්න. මෙන්න මේ දුර ප්‍රමාණය x2 වෙනකොට මේ දුර ප්‍රමාණය x1 නම් මේ පරතරය වෙනවා x2 ඍණ x1. මේ මුළු උස්ස ප්‍රමාණය y2 වෙනකොට මේක y1 වෙනවා නම් මේ පරතරය එනවා y2 ඍණ y1. y2 ඍණ y1. ඉතින් බලන්න PQ වර්ගය සමානයි PM වර්ගය. PM වර්ගය කියන්නේ PM කියන්නේ මොකද? x2 ඍණ x1. x2 ඍණ x1 වර්ගය ධන MQ කියන්නේ y2 ඍණ y1. මුළු වගේ වර්ගය එනවා. අනේ එතකොට උතනින් එනවා PQ සමාන වෙනවා वर्गमूल x2 ऋण x1 वर्गय धन y2 ऋण y1 वर्गय. අපි මෙහෙම සිද්ධාන්තේ ලකුණු කළා තියාගත්තොත් බලන්න රේඛාව PQ ලක්ෂ්‍ය x1 y1 x2 y2 රේඛාවේ දිග අපි ගමු L කියලා. L සමාන වෙනවා වර්ගමූල. මේක කටපාඩම් කරගන්න මෙහෙම x ඛණ්ඩාංකවල පරතරයේ වර්ගය ධන y ඛණ්ඩාංකවල පරතරයේ වර්ගය. රේඛා ලක්ෂ්‍ය දෙකක් යා කරන රේඛාවක දිග කටපාඩමින් මතක තියාගන්න ඕනේ. ඒතර මතක තියාගන්න අවශ්‍ය දේවල් මොනවද? රේඛාවක අනුක්‍රමණය කිව්වේ මොකද්ද? y ඛණ්ඩාංකවල පරතරය බෙදීම x ඛණ්ඩාංකවල පරතරය. ලක්ෂ්‍ය දෙකක් යා කරන රේඛාවක දිග කියන්නේ මොකද්ද? x ඛණ්ඩාංකවල පරතරයේ වර්ගය ධන y ඛණ්ඩාංකවල පරතරයේ වර්ගයේ වර්ගමූලය. x ඛණ්ඩාංකවල පරතරයේ වර්ගය ධන y ඛණ්ඩාංකවල පරතරයේ වර්ගයේ. ඊළඟට ගන්න මේ මාතෘකාව ගානක් උදාහරණයක් ලියන්න P 1,2 සහ P 1,2 සහ Q 4,6 ලක්ෂ්‍ය යා කරන රේඛාවේ දිග සෑහෙන. ලක්ෂ්‍ය යා කරන රේඛාවේ දිග සෑහෙන.
ලක්ෂ්‍ය ආකරන රේඛාවේ දිග සොයන්න. මම මෙහෙම රූපයක් අඳිනවා. රූපයක් අවශ්‍ය වෙන්නේ පුරුදු වෙනකල් විතරයි. පුරුදු වුණාට පස්සේ ආට රූපයක් නැතුව හිතින් ගන්න කරන්න පුළුවන්. බලන්න. මේ රේඛාවේ දිගේ L සමාන වෙනවා වර්ගමූල බලන්න ලක්ෂ්‍ය දෙකක් යා කරන රේඛාවක දිග කියන්නේ x ඛණ්ඩාංකවල පරතරයේ වර්ගය ධන y ඛණ්ඩාංකවල පරතරයේ වර්ගයේ වර්ගමූලය x ඛණ්ඩාංකවල පරතරය 4 ඍණ 1 වර්ගය ධන y ඛණ්ඩාංකවල පරතරය 6 ඍණ 2 වර්ගය සමාන වෙනවා වර්ගමූල 4න් 1ක් අඩු කළාම 3 වෙනවා වර්ගය 6න් 2ක් අඩු කළාම වෙනවා 4 වර්ගය වර්ගමූල 9යි 16යි 25යි සමානයි 5යි ගෙදරදී කරන්න p ඍණ 1, දෙක සහ Q 3,6 ලක්ෂ්‍ය යා කරන රේඛාවේ දිග සොයන්න. ලක්ෂ්‍ය යා කරන රේඛාවේ දිග සොයන්න. ඔගාන පස්සේ තනියම කරන්න. ඊළඟ මාතෘකාවට යමු. මාතෘකාවෙන්නේ මෙහිමයි බලන්න. අපි ගන්නවා p ලක්ෂයක්. ඔය p ලක්ෂ්‍ය ඛණ්ඩාංක ගම්මු x1 y1 කියලා. q ලක්ෂ්‍ය ඛණ්ඩාංක ගම්මු x2 y2 කියලා. ඔය ලක්ෂ්‍ය දෙක යා කරන රේඛාවක් තියෙනවා. අපි ගම්මු ඔය ලක්ෂ්‍ය දෙක යා කරන රේඛාව m n අනුපාතයට අභ්‍යන්තරව බෙදෙන ලක්ෂ්‍ය r කියලා. අපිට අවශ්‍යයි r ලක්ෂ්‍ය ඛණ්ඩාංක ගන්න. මාතෘකාව මොකක්ද එතකොට? රේඛා ඛණ්ඩයක් දී ඇති අනුපාතයකට බෙදෙන ලක්ෂයක ඛණ්ඩාංක සෙවීම. අයි කිව්වොත් රේඛා ලක්ෂ්‍ය දෙකක් යා කරන රේඛාවක් නැත්නම් රේඛා ඛණ්ඩයක් දී ඇති අනුපාතයකට අනුපාතය m10 බෙදෙන ලක්ෂ්‍ය ඛණ්ඩාංක සොයන්න කියනවා. ලියගන්න මෙහෙම. ලියන ලක්ෂ්‍ය දෙකක් යා කරන රේඛාවක් ලක්ෂ්‍ය දෙකක් යා කරන රේඛාවක් දී ඇති අනුපාතයකට බෙදෙන ලක්ෂයක ඛණ්ඩාංක සෙවීම. දී ඇති අනුපාතයකට බෙදෙන ලක්ෂයක ඛණ්ඩාංක සෙවීම. බලන්න. මම ගන්නවා y අක්ෂය x අක්ෂය මම ගන්නවා y අක්ෂය x අක්ෂය ඊළඟට අපි p වල ඉඳලා x අක්ෂයට ලම්බකයක් අඳිමු. මූල ලක්ෂ්‍ය O වෙනකොට අනුරූප තිරස් දුර වෙන්නේ x1. අනුරූප සිරස් උස වෙන්නේ y1.
ඊළඟට අපි Q වල ඉඳලා x අක්ෂයට ලම්බකයක් අඳිමු. අනුරූප තිරස් දුර x2 වෙනවා අනුරූප සිරස් උස y2 වෙනවා. අපි මෙහෙම කරනවා. අර ලක්ෂ ඛණ්ඩාංක හොයන්න ඕනේ ලක්ෂය. අපි ඒ ලක්ෂය ඉඳලා ආයෙත් අඳිනවා x අක්ෂයට ලම්බකයක්. බලන්න. එතකොට මේ ලක්ෂයේ ඛණ්ඩාංක xy කියලා ගත්තොත් මේ තිරස් දුර සමාන වෙනවා x ට සිරස් උස සමාන වෙනවා y ට. මේ ලක්ෂයේ ගම්මු l කියලා. මේ ලක්ෂයේ ගම්මු l කියලා. මේ ලක්ෂයේ ගම්මු m කියලා. මේ ලක්ෂයේ ගම්මු n කියලා. දැන් අපි සාමාන්‍ය පෙළ ජ්‍යාමිතික ලක්ෂණ මෙතන පාවිච්චි කරන්න හදනවා. බලන්න. මේ රේඛා තුන සමාන්තර හන්දා. මේ රේඛා තුන සමාන්තර හන්දා. n m ට ml අනුපාතය සමාන වෙනවා QR ට RP අනුපාතයට. මම ආයෙත් කියන්නම් බලන්න. මේ රේඛා තුන සමාන්තර හින්දා NM ට ML අනුපාතය සමානයි QR ට RP අනුපාතය. අපි කෙටියෙන් කියමු රූපේ ජ්‍යාමිතියෙන්. රූපේ ජ්‍යාමිතියෙන්. රූපේ ජ්‍යාමිතියෙන්. NM බෙදීම ML NM බෙදීම ML සමාන වෙනවා QR බෙදීම RP ට. බලන්න NM මෙතන ඉඳලා මෙතනට දුර x2 මෙතන ඉඳලා මෙතනට දුර x. එහෙනම් මේ පරතරය මොකක්ද? x2 ඍණ x බෙදීම ML මෙතන ඉඳලා මෙතනට දුර x මෙතන ඉඳලා මෙතනට දුර x1. එහෙනම් මේ පරතරය වෙන්නේ x ඍණ x1 සමාන වෙනවා QR ට RP x ඍණ x1. බලන්න මේ දුර සමාන වුණා x2 ඍණ x ට. මේ දුර සමාන වුණා x ඍණ x1 ට. සමාන වෙනවා QR ට RP. QR ට RP. QR ට RP. QR ට RP කියන්නේ n ට m. QR ට RP කියන්නේ n ට m. හරස් වැඩි කරමු. m වාරයක් x2 ඍණ x1 සමාන වෙනවා n වාරයක් x ඍණ x1. m x2 ඍණ m x1 සමානයි n x ඍණ n x1. m වලින් හරස් වැඩි වෙන්නේ x2 ඍණ x. x වලින් වැඩි වෙනවා x2 ඍණ x. n වලින් වැඩි වෙනවා x ඍණ x1. ඒතර එනවා
mx2 ඍණ mx nx ඍණ nx1 අපි සමාන ලකුණ nx කියලා මේ ඍණ mx මේ පැත්තට ගමු. ඍණ nx එක එහාට දාමු. ඉතුරුයි mx2. එතකොට එනවා n ධන m වරක් x සමාන වෙනවා n ධන m වරක් x සමාන වෙනවා nx1 ධන mx2ට. x වල අගය එනවා nx1 ධන mx2 බෙදීම n ධන m. nx1 ධන mx2 බෙදීම n ධන m. ඊළඟට අපිට උනේ y කණ්ඩාංකය ගන්න. අවශ්‍ය නම් පුළුවන් මේ q වලට මේ වගේ තිරස් රේඛාවක් අඳින්න. R වලට මේ වගේ තිරස් රේඛාවක් අඳින්න. P වලට මේ වගේ තිරස් රේඛාවක් අඳින්න. N M L වා ගන්නවා N dash M dash L dash කියලා. අතනදි ගත්ත වගේම ගන්න පුළුවන් N dash M dash M dash L dash ගේ අනුපාතය සමානයි n ට m ගේ අනුපාතය කියලා ආයෙත් සුළු කිරීමක් කරන්න පුළුවන්. හැබැයි ගණිත විෂය තුල ලාක්ෂණික ගුණාංගයක් තමයි එකම ආකාරයක සුළු කිරීම දෙවරක් එනකොට අපි කරන්නේ මේක අරගෙන මේක තුලින් ඒ උත්තරේ ගන්නවා අනුරූප වශයෙන්. ලියන්න මෙලෙසම y සමානයි n x1 වෙනුවට දාන්න y1 m x2 වෙනුවට දාන්න y2 බෙදීම n ධන m. බලන්න ඔය රේඛාව n ට m අනුපාතයට බෙදෙන ලක්ෂ්‍ය කණ්ඩාංක. දැන් ඔයා ගානක් හදනකොට මේ රේඛාවක් මේම අනුපාතයකට බෙදන්න ගියාම මේ ලියන රටා පද්ධතිය ඔක්කොම ලියන්න අවශ්‍ය නැහැ. අපි මේ ලියන්නේ මතක තියාගන්නවා මේ සිද්ධාන්තය. බලන්න රේඛාවක් තියෙනවා මේ ලක්ෂ්‍ය p x1 y1 මේ ලක්ෂ්‍ය q x2 y2 බෙදෙන අනුපාතය m ට n මේ ලක්ෂ්‍ය කණ්ඩාංක r කියලා ගත්තොත් r ලක්ෂ්‍ය කණ්ඩාංක. බලන්න මේක මතක තියාගන්න හරි ලේසි. මෙහිමයි මේකේ න ස්වභාවය. n වල අගය ගත්තම ආ ලක්ෂ්‍ය කණ්ඩාංක n වල අගය ගත්තම අපි n වැඩි කරනවා ඒකට ඈතින් තියෙන ලක්ෂ්‍ය කණ්ඩාංකයෙන්. n x1 ධන m ගත්තම m වැඩි කරනවා ඈතින් තියෙන ලක්ෂ්‍ය කණ්ඩාංකයෙන්. m y2 බෙදීම n ධන m. y ගත්තම n වලින් වැඩි කරනවා ඈතින් තියෙන ලක්ෂ්‍ය y කණ්ඩාංකය. m වලින් වැඩි කරනවා ඈතින් තියෙන ලක්ෂ්‍ය y කණ්ඩාංකය m y2 බෙදීම n ධන m එනවා. බලන්න මතකේ රඳවා ගන්න ලේසි ස්වභාවය අල්ල ගන්න. බලන්න
n ගත්තම එනවා n වරක් x එක ඈතින් තියෙන ලක්ෂය. m ගත්තම එනවා m වරක් x දෙක ඈතින් තියෙන ලක්ෂය. බෙදීම n ධන m. nx1 ධන mx2 බෙදීම n ධන m. y කණ්ඩාංකය ගන්න ගියාමත් ny1 ධන my2 බෙදීම n ධන m. මතක තියාගන්න. මම ආයෙත් කිව්වොත් බලන්න මේ ලක්ෂ්‍ය කණ්ඩාංකය නම n ඈත තියෙන ලක්ෂ්‍යයට යන x1 m ඈත තියෙන ලක්ෂ්‍යයට යන y2 බෙදීම n ධන m ny1 ධන my2 බෙදීම n ධන m. උදාහරණ බලන්න අපි රේඛාවක් ගමු මේ වගේ. මේ ලක්ෂ්‍ය p खंडांक 1,2 මේ ලක්ෂ්‍ය q खंडांक 4,5 බෙදනම අනුපාතයේ 3ට 2 මේ ලක්ෂ්‍ය ලියන්න p 1,2 ගන්න ලියගන්න p 1,2 සහ q 4,5 3ට 2 අනුපාතයට අභ්‍යන්තරව බෙදෙන 3ට 2 අනුපාතයට අභ්‍යන්තරව බෙදෙන ලක්ෂ්‍ය ඛණ්ඩාංක සොයන r බලාගේ එනවා සමානයි බලන්න මේ දෙක ගත්තම දෙක වැඩි වෙනවා ඈතින් තියෙන ලක්ෂ්‍ය x ඛණ්ඩාංකය දෙවරක් 1 ධන මේ 3 ගත්තම වැඩි වෙනවා ඈතින් තියෙන ලක්ෂ්‍ය x ඛණ්ඩාංකයෙන් 3 වරක් 4 බෙදීම 2 ධන 3 ආයෙත් බලන්න 2 වරක් 1 ධන 3 වරක් 4 හැම වෙලෙම යන්නේ ඈත ලක්ෂයට බෙදීම 2 ධන 3 y ඛණ්ඩාංකය ඒ වගේම 2 වරක් මෙතන y ඛණ්ඩාංකය ධන 3 වරක් මෙතන y ඛණ්ඩාංකය බෙදීම 2 ධන 3 අගය ලැබෙනවා දෙවරක් 1 2යි 3 වරක් 4 12යි බෙදීම 5 4 ධන 15 බෙදීම 5 සමාන වෙනවා 14 බෙදීම 5 19 බෙදීම 5 ඊළඟ ගැටලුව p 1,2 සහ q 4,6 යා කරන රේඛාව 3ට 1 අනුපාතයට බාහිරව බෙදෙන ලක්ෂ්‍ය ඛණ්ඩාංක සොයන්න බාහිරව බෙදෙන ලක්ෂ්‍ය ඛණ්ඩාංක සොයන්න අපි මේ වගේ චිත්‍රයක් ගත්තොත් p ලක්ෂ්‍ය ඛණ්ඩාංකය නම 1,2 q ලක්ෂ්‍ය ඛණ්ඩාංකය නම 4,6
යා කරන රේඛාව තුනට එක අනුපාතයට බාහිරව අපි මේක දික් කරනවා. R ලක්ෂයක්. එක බෙදනම තුනට එක අනුපාතයට බාහිරව. තුනට එක අනුපාතයට බාහිරව. මේක කරන්න විදි දෙකක් තියෙනවා. එකක් තමයි බාහිර ඡේදනයේට සූත්‍රයක් ඔප්පු කරලා ආදේශ කළා ගන්න එක. නමුත් මගේ අත්දැකීම තුල වසර 45ක ඉගෙනීම් අත්දැකීම් තුල මම දන්නවා එහෙම ගන්න දරුවන් විභාගයකදී අර ආතතියක් යටතේ වේගෙන් ගණන් හදන වෙලාවෙදී පටල ගන්න ඉඩ තියෙනවා. ඉනිසා අපි මෙහෙම කතා කරනවා බලන්න ළමයි. හොයන්න තියෙන ලක්ෂ්‍ය අපි දාගන්නවා x, y කියලා. හොයන්න තියෙන ලක්ෂ්‍ය x, y කියලා දාගන්නවා. මේ ටික එකයි. මුළු වගේ 3යි මේ ටික එකයි නම් මේක 2යි. දැන් බලන්න එතකොට q ලක්ෂයෙන් PR රේඛාව අභ්‍යන්තරව බෙදනවා දෙකට එක අනුපාතයට. ලියන්න එවිට q ලක්ෂයෙන් PR රේඛාව දෙකට එක අනුපාතයට අභ්‍යන්තරව බෙදේ. දෙකට එක අනුපාතයට අභ්‍යන්තරව බෙදේ. දෙකට එක අනුපාතයට අභ්‍යන්තරව බෙදේ. එවිට බලන්නමයි නොහොඳට සබ්ජෙක්ට් එක අල්ලගන්න. x ඛණ්ඩාංකයේ මෙතන අතරමැද ලක්ෂයේ සමාන වෙනවා එක වරක් යනවා ඈතින් තියෙන ඛණ්ඩාංකයට. එක වරක් එක. දෙක වරක් යනවා ඈතින් තියෙන ලක්ෂයට දෙක වරක් x. බෙදීම එක ධන දෙක. 4 සමාන වුණා එක වරක් එක ධන දෙවරක් x බෙදීම එක ධන දෙක. y ඛණ්ඩාංකය සමාන වෙනවා එක වරක් මෙතන y ඛණ්ඩාංකය එක වරක් දෙක ධන දෙක වරක් මෙතන y ඛණ්ඩාංකය දෙක වරක් y බෙදීම එක ධන දෙක. 4 සමානයි එක ධන දෙකයි x බෙදීම 3 y සමානයි දෙක ධන දෙකක් y බෙදීම 3 දෙක ධන දෙකක් y බෙදීම 3 4 වරක් 3 12යි සමාන වෙනවා එක ධන දෙකයි x ට දෙකයි x සමාන වෙනවා 11ට x වල අගය සමාන වෙනවා 11 බෙදීම 2ට. හරස් වැඩි කරන්න 3ක් y සමානයි මේ ලක්ෂ්‍ය y ඛණ්ඩාංකය 6 නේද? බලන්න මෙතන y ඛණ්ඩාංකය 6 සමානයි එක වරක් දෙක ධන දෙවරක් y බෙදීම එක ධන දෙක. බෙදනවා එක බෙදීම දෙකෙන් ආයත මං මේක ආයත කිව්වොත් මේ ලක්ෂ්‍ය y ඛණ්ඩාංකය සමාන වෙනවා එක වරක් මෙතන y ඛණ්ඩාංකය දෙක වරක් මෙතන y ඛණ්ඩාංකය බෙදීම එක ධන දෙක. දෙවරක් එක දෙක දෙකයි y 6 වරක් 3 18 සමාන වෙනවා දෙක ධන දෙකයි y ට දෙකයි y සමාන වෙනවා 16ට y සමාන වෙනවා 8ට. දෙක
ධන 2යි y 18යි 2යි y 16යි y සමාන 8යි. එතකොට q ලක්ෂයේ ඛණ්ඩාංක එනවා. එතකොට q ලක්ෂයේ ඛණ්ඩාංක එනවා 11 බෙදීම 2යි 8යි. බාහිර ඡේදනය හැම වෙලේම බාහිර ඡේදනය අභ්‍යන්තර ඡේදනයක් විදියට හරවගෙන ගාන කරනකොට ගාන වර්ධින්න තියෙන ඉඩ ගාන වර්ධින්න තියෙන සම්භාවිතාවය අඩු වෙනවා. ඊළඟ ගාන ලියන්න. ඊළඟට මෙම සිද්ධාන්තයක් ලියන්න. ලියන්න රේඛා දෙකක් ලියන්න ලක්ෂ දෙකක් යා කරන රේඛාවක ලක්ෂ දෙකක් යා කරන රේඛාවක මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංක ලක්ෂ දෙකක් යා කරන රේඛාවක මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංක ගත හැකි. ලක්ෂ දෙකක් යා කරන රේඛාවක මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංක ගත හැකි. යටින් ඉරක් ඇඳලා මාතෘකාවක් කරන්න. පල්ලෙන් ලියන්න p x1, y1 සහ qx2, y2 ලක්ෂ යා කරන රේඛාවක මධ්‍ය ලක්ෂය සලකමු. ලක්ෂ යා කරන රේඛාවක මධ්‍ය ලක්ෂය සලකමු. p x1, y1 q x2, y2 ලක්ෂ යා කරන රේඛාවේ මධ්‍ය ලක්ෂය අපි ගම්මු r කියලා. මධ්‍ය ලක්ෂය වෙනකොට බෙදෙන අනුපාතය වෙන්නේ 1:1. බලන්න. ඔය r ලක්ෂයේ ඛණ්ඩාංක ලැබෙනවා 1 වැඩි කිරීම x1 ධන 1 බලන්න හැම වෙලෙම මේක වැඩි වෙනවා ඈතින් තියෙන ලක්ෂයේ ඛණ්ඩාංකයෙන්. මේක වැඩි වෙනවා ඈතින් තියෙන ලක්ෂයේ ඛණ්ඩාංකයෙන්. 1 වැඩි කිරීම x2 1 වැඩි කිරීම x2 බෙදීම 1 ධන 1 y ලක්ෂයේ ඛණ්ඩාංක එනවා 1 වැඩි කිරීම y1 1 වැඩි කිරීම y1 ධන 2 වැඩි කිරීම y2 බෙදීම 1 ධන 1 1 වැඩි කිරීම y1 ධන 1 වැඩි කිරීම y2 බෙදීම 1 ධන 1 r වල ඛණ්ඩාංක එනවා x1 ධන x2 බෙදීම 2 y1 ධන y2 බෙදීම 2 නිකමත මතකේ රඳවා ගන්න මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංක එන්නේ දෙකෙලවර x ඛණ්ඩාංක වල එකෙන් භාගයයි දෙකෙලවර y ඛණ්ඩාංක වල එකෙන් භාගයයි. ඊළඟට මම මාතෘකා කරගන්න ඕනේ ත්‍රිකෝණයක ගුරුත්ව කේන්ද්‍රයේ ඛණ්ඩාංක ඊළඟ තර්කණේනම ත්‍රිකෝණයක අන්තර්වෘත කේන්ද්‍රයේ ඛණ්ඩාංක ඒ ටික ඔක්කොම එක වීඩියෝ එක කතා කළොත් වඩා හොඳයි. ඒ හන්ද අද මේ දේශනේ මම මෙතනදී නවත්තනවා.
ඔබ දරුවනේ මේ දේශනෙන් සෑහීමකට පත් වුණා නම් ඔබ සල් රේඛාව මුකුත්ම දන්නේ නැති දරුවෙක් මේක අහගෙන හිටියා නම් දැන් සල් රේඛාවේ මුල් පාදක කොටස පුළුවන්. ඔබ දේශනෙන් සෑහීමකට පත් වුණා නම් මගේ channel එක subscribe කරලා bell icon එක click කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මගේ ඉගෙනීම් කලාව ගැන ඉගෙනීම් රටාව ගැන ඔබ දරන අදහස කමෙන්ට් එකක් විදියට දාන්න කියලා ඉල්ලනවා. මේ සල් රේඛාව එක කොටස කොටස් 10ක් 11ක් කරනකොට මේ විශ්ව මුළු කොටස ඔයාගේ මනස තුලට ඔයාගේ ඇතුළන්තයට අනිවාර්යයෙන්ම දමන්නට පුළුවන්. දැන්ට මම නතර වෙනවා. අයිබෝන්.